පුතේ හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලන් අද දවසේ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක සඳහා. අද දවසේ තියෙන අපේ paper class එකේ 6 වෙනි paper එක තමයි සාකච්ඡා කරන්න. ඒතර මේ 6 වෙනි paper එකේ මූලික වශයෙන් ප්‍රශ්න 3ක් සාකච්ඡා කළ යුතු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පුතේ ඒ තුල ප්‍රශ්න 5ක් අන්තර්ගතයි. පළවෙනි ප්‍රශ්නේ 1 මූල්‍ය සමාගමක් විසින් තම ගණනකරුවන්ට සපයන සේවාවන් දෙකක් සඳහන් කරන්න. මූල්‍ය සමාගමකදී කල්බදු සේවා සපයනවා, තැන්පතු ආශ්‍රිත සේවා සපයනවා, ණය ආශ්‍රිත සේවාවන් සපයනවා. ඕවා තමයි ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ගේ කාර්ය. මූල්‍ය සමාගම කියලා කියන්නේ කල්බදු ආයතනයක්. අපි කියන්නේ ලීසින් කම්පැනියක් කියන්නේ. ලීසින් කම්පැනි ගණනකරුවන්ට සපයන සේවාවන් තමයි අහන්නේ. කල්පද්දක් කියන්නේ අදහස් කරන්නේ කුමක්ද? ඒ කියන්නේ පුතේ ලීසින් එකක්. ඕගොල්ලන්ගේ වචනෙන් ගත්තොත් එහෙම ලීසින් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා යහන්නේ. කල්බදු කියන වචනේ තමයි ඒකේ සිංහල තේරුම. ඒතර ලීසින් එකක් කියලා කියන්නේ පුතේ කල්පද්දක් කියලා කියන්නේ යම් පුජ්‍යලේ යම් දේපලක් අත්පත් කර ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය වන ණය මුදල මූල්‍ය ආයතනයක් කරහා ලබා ගනිමින් එම ලබාගත් ණය මුදල givisගත් කාලය තුල givisගත් වාරික ක්‍රමයක් යටතේ ගෙවීම කිරීම අපි කියනවා පුතේ කල්බදු කියන. ඒතර කල්පද්දක් යටතේ සිද්ධ වෙන්නේ අර මූල්‍ය අතරමැදි කරණයක්. ඒ කියන්නේ හිතන්නකෝ මම ව්‍යාපාරයක් කරනවා. හරිද? මගේ ව්‍යාපාරයට මෝටර රථයක් ගන්නවා. මම ගන්න යනවා මෝටර රථයක්. හරිද? ඔය මෝටර රථය වෙළඳපොළ වටිනාකම් බුදේ ලක්ෂ 15ක් වෙනවා. 15 ලක්ෂයක් වෙනවා. හැබැයි මගේ අතේ තියෙන්නේ මම ළඟ තියෙන අතෙති මුදල ලක්ෂ 5යි. එතන මම මොකද කරන්නේ පුතේ? මේ ඉතුරු ලක්ෂ 10 ෆිනෑන්ස් කරනවා. ඒ කියන්නේ මේ ලක්ෂ 10ට කල්බදු පාසුකම් ගන්නවා. කවුරු පදනම් කරගෙනද? මූල්‍ය ආයතනයක් පදනම් කරගෙන. ඒතර මූල්‍ය ආයතන ලංකාව තුල තියෙනවා සාමාන්‍ය රෙපියුටේෂන් එකක් තියෙන නැත්නම් කීර්ති නාමයක් තියෙන මූල්‍ය ආයතන ගත්තොත් උදේ මූල්‍ය ආයතන විදියට LB finance, Central finance, Valuable finance, Commercial credit, asset line leasing ඔයගේ මූල්‍ය සමාගම් තියෙනවා. ඊට අමතරව තවත් විවිධාකාර ලංකාවේ ගත්තොත් අඩුම තරමේ මූල්‍ය සමාගම් 5000කට වඩා වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ මහ පරිමාණ සියල්ල ගත්තොත් තියෙන්න පුළුවන්. එතකොට මේ කල්බදු සේවා මගින් වෙන්නේ පුතේ අර මුදල සපේනවා අතරමැදි පාර්ශවයක් වශයෙන්. ඒගොල්ලෝ ඒකට පොලියක් අය කරලා ඒ මුදල නැවත අතර ලෝන් එකක් ගත්තා වගේ තමයි අපි ගෙවාගෙන යනවා. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් යන්නේ කුමක් කෙටියෙන් හඳුන්වන්නේ? ඒතර භාණ්ඩාගාර බිල්පතක් කියලා කියන්නේ පුතේ රජයට අවශ්‍ය කෙටි කාලීන ණය ලබා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ භාණ්ඩාගාරය විසින් නිකුත් කරන කෙටි කාලීන සුරුකුම් පත. මේවා විශේෂත්වය තමයි සුරුකුම් පත කෙටි කාලීනයි, රජයේ පූර්ණ ආරක්ෂාව තියෙනවා සහ ඉහළ ප්‍රතිලාභයක් මේ හරහා ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ පුතේ 4 වෙනි අනු කොටස පුජ්‍යලේකු තමා ලබා ගන්නා ආදායමේ කොටසක් ආයෝජනය කිරීම තුළින් තම ආර්ථික අභිවෘද්ධිය මෙන්ම රටේ සංවර්ධනයට දායක වන ආකාරය කෙටියෙන් පහදන්න. උතර උදන ලියලා තියෙනවා තමා යම් මුදලක් ඉදිරි කර ගැනීම තුළින් තමාට අනාගතයේදී සිදුවිය හැකි මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා සහ මූල්‍ය අර්බුදයන් සඳහා සාර්ථකව මුහුණ දියයට හැකිවන අතර පුජ්‍යලේක් සිය මුදල් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක් තුළ තැන්පත් කිරීම මගින් අදාළ මූල්‍ය ආයතනය සහ බැංකුව විසින් ඒවා නැවත ණයට ලබා දීමෙන් ආයෝජකයන් සඳහා ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් ලැබී නව ව්‍යාපාර ඇති වී දාතික නිෂ්පාදන දලදේශීය නිෂ්පාදනය වැඩි වී රට සංවර්ධිත රටක් බවට පත් වේ. ওই විදිහට තමයි අර උත්තරේ ගලපලා තියෙන්නේ පුතේ. ඒතර ඔය පොයින්ට් ටික දැන් මම කියපු කරුණු ටිකත් එක්ක සාධාරණ උත්තරයක් තිබ්බනම් ඇති. දැන් උකට නිශ්චිත උත්තර නෑ යවුවා. හිතලා ලියන්න තියෙන ප්‍රශ්න. ඒතර අර තමන් ලියන උත්තරේ තියෙන ගුණාත්මක බව නැත්නම් ඒ උත්තරේ තියෙන පැහැදිලි බව අනුව තමයි ඔයාලට ඔකෙදි ලකුණු ටික හම්බ වෙන්නේ. වර්තමාන ව්‍යාපාරික ගෝලීයකරණය ලෝකයේ තුල ව්‍යවසායකත්වයේ ඉතාමත් වැදගත් ස්ථානයක් ලැබී ඇත. මමත් වචනෙන් ගත්තොත් එහෙම ওই වචන තමයි ආසම වචනේ. වචන වලින් ගත්තොත්. මොකද මාත් කැමතියි ඔයගේ දේවල් ටිකක් කරන්න තමයි. ඒතර ව්‍යවසායකත්වය කියන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. ඒතර ව්‍යවසායකත්වය කියලා පුතේ අපි අපේ පොතට අනුව නිර්වචනය කරන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සම්පත් කාර්යක්ෂම හා ඵලදායීව භාවිතා කරමින් නව නිර්මාණ බිහි කිරීම අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ඔක තමයි අපේ O level විෂය නිර්දේශයට අනුව නිර්වචනය. ඊට පස්සේ පුතේ අපි ගත්තොත් එහෙම
දෙවෙනි ප්‍රශ්නයේ කොටස් පහක් තියෙනවා. එක චන්දන තමා සතු මුදලක් ඵලදායී ආයෝජන මාර්ගයක යෙදීමට අපේක්ෂා කරයි. ඒ සඳහා ඔහු විසින් සලකා බැලිය යුතු සාධක 4ක් සඳහන් කරයි. පුජ්‍යලයක් තමන්ගේ මුදල් ආයෝජනය කරනකොට ආයෝජනය කරන්න කලින් සලකා බලන්න ඕන සාධක මොනවද කියලා අහන්න. 1. ආයෝජනය මගින් ලැබෙන ප්‍රතිලාභය. 2. ආයෝජනයේ පවතින අවදාන. 3. ආයෝජනය කල්පිරීමට ගතවන කාලය. කොච්චර කාලයකටද අපි මේ ආයෝජනය සිදු කරන්නේ. ඊළඟට ආයෝජනය මුදල් බවට පරිවර්තනය කර ගැනීමට තියෙන හැකියාව. අපිට සල්ලි හදිස්සියක් ආවොත් අපිට ඒක මුදල් බවට පත් කරගන්න කොච්චර හැකියාවක් තියෙනවද? ඔන්න ඕවා තමයි පුතේ විශේෂයෙන් අපි සැලකිලිමත් විය යුතු කරුණු විදිහට ගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ තියෙනවා ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විද්‍යුත් මුදල් හෙවත් ඉලෙක්ට්‍රෝනික මුදල් යොදාගත හැකි ආකාරය දක්වන්න. එකක් තමයි පුතේ මුදල් පහසුවෙන් රැගෙන යාමට හැකි. මම උනත් ගොඩක් වෙලාවට කරන්නේ ඔන්ලයින් බැංකින් තමයි. ඇප් එකක් පාවිච්චි කරනවා. බැංකු දෙක තුනක ඇප් තියෙනවා. ඒතර ඒ අවස්ථාවට අනුකූලව හොඳ ඇප් එක බලලෙ තෝරගෙන අදාළ ගෙවීම් සම්පූර්ණ කිරීම කරනවා. ඒතර ලංකාවේ වර්තමාන වෙනකොට බැංකු සියල්ල බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු නම් මේ ඔන්ලයින් බැංකින් ක්‍රමයට ගනුදෙනුකරු හුරු කරනවා. බිල්පත් ගෙවන්න, මුදල් ලබා ගන්න, මුදල් ගෙවන්න, ගිණුම් අතර මුදල් හුවමාරු කරන්න, ගිණුම් ශේෂයේ විමසන් යනාදී සියල්ල. ඒ කියන්නේ අපිට බැංකුවක් තුලින් සිදුවෙන්න ඕන සේවාවන් සියල්ල පුතේ ඊටත් වඩා වැඩිපුර ප්‍රමාණයක් මේ ඔන්ලයින් නැත්නම් අපි කියනවා බැංකු අන්තර්ජාලය හරහා සපයන සේවාවන් තුලින් ගනුදෙනුකරුවන්ට වර්තමාන වෙනකොට අද වෙනකොට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඔක අනාගතයේ තවත් ඉතින් වැඩි වෙයි. ඇත්තටම හොඳයි. අපේ රටට ඔක සංවර්ධනය වීම ඔය මුදල් වංචා සිදුවීම අවම වෙන තරක් වෙනවා. මොකද බැංකුවක් හරහා මුදල් ගනුදෙනු සිදු වෙනකොට පුතේ එතනදී විනිවිදභාවය වැඩි. තේරුණා නේද? ඒතර මුදල් වලට සුරක්ෂිතභාවයක් වගේම රටේ මුදල් විනිවිද හුවමාරු වන වේදපල අවකාශයකුත් නිර්මාණය වෙනවා ඔය හරහා. ඒතර මේකේ උත්තරය වෙන්නේ ඔක නෙමෙයි නේද? අපි උත්තරේ ලියන්න ඕන ඉලෙක්ට්‍රොනික මුදල් හෙවත් විද්‍යුත් මුදල් යොදාගත හැකි ආකාරය දක්වන්න. 1. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට, භාණ්ඩ හා සේවා විකිණීමෙන් මුදල් රැස් කිරීමට, බිල්පත් ගෙවීමට, ඊළඟට ගිණුම් අතර මුදල් හුවමාරු කර ගැනීමට, ගිණුම් ශේෂ විමසීමට. ඔන්නවා තමයි ඔයාගේ උත්තර විදිහට ඔයාලා ලියලා දෙන්න ඕන. කළමනාකරණයේදී සංවිධානකරණය නැත්නම් සංවිධානය යටතේ සලකා බලන ප්‍රධාන කාර්යයන් සඳහන් කරන්න. පුතේ සංවිධානකරණයේදී වෙන්නේ පුතේ කියන්නේ සැලසුම් කරණයේදී වෙන්නේ අරමුණු ස්ථාපිත කිරීම සහ ඊට දායි උපාය මාර්ග තීරණය කිරීමනේ. ඒතර සංවිධානකරණයෙන් තමයි පුතේ සිද්ධ වෙන්නේ ඒ උපාය මාර්ග නැත්නම් ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පත් ඒකරාශී කිරීම නැත්නම් සම්පත් කළමනාකරණය කිරීම. ඒතර මේගොල්ලෝ අහන්නේ සංවිධානකරණයේදී බලපාන ප්‍රධාන කාර්යයන් සඳහන් කරා. ඒතර එකක් තමයි නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පත් තීරණය කිරීම. ඊළඟට අදාළ ව්‍යාපාර කාර්යයන් සඳහා අවශ්‍ය සම්පත් ඒකරාශී කිරීම. ඊළඟට අදාළ සම්පත් නිවැරදි කාර්යයන් වල මොනා කිරීමද උදේ යෙදවීම. ඕවගේ දේවල් තමයි අපි සංවිධානකරණයක් තුළ බලාපොරොත්තු වෙන්නේ. SLS සහතිකය මගින් පාරිභෝගික ආරක්ෂාවන්නේ කෙටියෙන් පැහැදිලි කරා. ඉතින් අපේ ලංකාවේ නම් ගත්තොත් ඔය SLS සහතිකය තමයි වගකීම් සහතිකය. කියන්නේ පාරිභෝගිකයෙකුට භාණ්ඩයක් හොඳයි කියලා ඒ පාරිභෝජනයේට සුදුසු භාණ්ඩයක් කියලා තීරණය කරන්න තියෙන ඉතාමත් වැදගත් ප්‍රමිතියක්. ඒතර උතන්දි වෙන්නේ පුතේ ශ්‍රී ලංකාවේ අපි නිෂ්පාදන සිදු කරනකොට මේ SLS සහතිකය ගන්න නම් ඒ අදාළ ප්‍රමිතායතනය හරහා ඔවුන්ගේ නිර්ණායකයන්ට අනුකූලව ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව භාණ්ඩයේ ගුණත්වය භාණ්ඩයේ පාරිභෝගිකය අතර ලබා දීම ඇසුරුම සියල්ල ගුණාත්මක බවින් යුක්තයි කියලා ඔවුන් විසින් තක්සේරුවක් ලබා දීලා තමයි මේ සහතිකය ලබා දෙන්නේ. ඇත්තටම පාරිභෝගික ආරක්ෂාව සැලසෙන ආකාරය තමයි ඒතර මේ භාණ්ඩය නිවැරදි වෘත්ති ආයතනයක් කරහා පරීක්ෂාවට ලක් කරලයි පාරිභෝගිකය අතරපත් වෙන්නේ. ඒතර අපිට විශ්වාසයක් තියෙනවා මේ භාණ්ඩය හොඳයි කියලා. හැබැයි ඉතින් ඔය ලංකාවේ පහුගිය දවස්වල පොල් තෙල් ප්‍රශ්නයක් ආවා. ලංකාවේ උතර හිටපු ප්‍රධානිය ශ්‍රී ලංකා ප්‍රමිතායතනයේ ප්‍රධානිය ටීවී එකේ මම දැක්කා යාගේ වොයිස් කට් එකක් දානවා. අපි දන්නවා මේ භාණ්ඩ හොඳ නැහැ කියලා චුට්ටක් කෑවට කමක් නැහැ කියලා. ඉතින් එහෙම කට්ටිය හිටියොත් පුතේ පාරිභෝගික ආරක්ෂාව හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉතින් අර යටි මඩි නැත්තම් කොමිස් මුදලට පාරිභෝගිකයින්ට විස බීජ ලැබී කිරීමක් සිද්ධ කරන්න මැදිහත් වෙන පාර්ශ්ව. ඒතර ආයතනයක් වුණාම විනිවිද භාවයක් තියෙනවනේ. ලංකාවේ ඉතින් ඔය SLS සහතිකයේ තියා මොන සහතිකයේ තිබ්බත්
ඒව ගැන පොඩ්ඩක් අපි පරිභෝජනය කරනවා නම් ඒ පරිභෝජනය කරන්න කලින් භාණ්ඩය හොඳද නැද්ද කියලා අපි විසින් සොයා බැලීමක් කරන එක තමයි වඩා හොඳ. නැත්නම් ওই බෝඩ් එකට නැත්නම් අකුරු ටිකට රැවටෙනවට වඩා. ඊළඟ පුතේ තොරතුරු සංනිවේදනය තාක්ෂණීය ව්‍යාපාර කටයුතු සාර්ථක කරයි පැහැදිලි කරයි. උත්තරේ ටිකක් ලියන්න වෙනවා. තොරතුරු තාක්ෂණය හදා අද වර්තමානයේ වන විට විද්‍යුත් වෙළඳපොළවල් නිර්මාණය වී ඇති අතර එමෙන්ම විද්‍යුත් මාධ්‍යයෙන් මුදල් ගෙවීම සහ මුදල් ලබා ගැනීම කටයුතු සිදු වේ. ඕනෑම පුජ්‍යලයකට ඉතාමත් පහසුවෙන් තොරතුරු සංනිවේදනය කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය ඉතාමත් උපකාරී වේ. එමෙන්ම ගනුදෙනුකරුවන් සඳහා අවශ්‍ය කරන තොරතුරු සියල්ල ඉතාමත් කෙටියෙන් ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව අද වර්තමාන තාක්ෂණික උපකරණ භාවිතයෙන් සිදු කළ හැකියි. මෙම නිසා තාක්ෂණික පරිසරය නැත්නම් තාක්ෂණික කටයුතු ව්‍යාපාර සාර්ථකත්වයේ සඳහා ඉතාමත් වැදගත් වේ. ඔයගේ උත්තරයක් තමයි ඔයා ගොඩනගලා තියෙන්නේ. ඔක ලොකු උත්තරයක් වෙන්න ඕනේ නැහැ. මොකද පුතේ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ ලකුණු දෙකයි. ලකුණු දෙකට ඔයා පිටු දෙකක් ලියනවා කියන්නේ ඇත්තරම කරන්නේ ඔයා මොන වැඩක්ද? බොහොම වැඩක් නේද? ලකුණු දෙකයි නම් පිටු දෙකක් ලියලා වැඩක් නැහැ. සාමාන්‍ය ලකුණු දෙකයි නම් උස රූල් 5කින් වගේ උත්තරේ සම්පූර්ණ කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අර හැලී ලියන්න එපා. තේරෙනවද? Taman දන්නේ ඒක විතරයි කියලා පතරංග ජාතකයේ වගේ රචනා ලියන්න එපා. මේක කොමර්ස් පේපර් එකක්. ඒ නිසා රචනා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන දේවල් ටික විතරක් ලියුවාම ප්‍රමාණවත්. ඒ නිසා මතක තියාගන්න පුතේ අපි ප්‍රශ්නයකට උත්තර ලියනකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන Taman ලියන ප්‍රශ්නයට අදාළව ලකුණු කොච්චරක් අපිට හම්බ වෙනවද? ඒ අනුවයි අපි තීරණය කරන්නේ මේකට කොච්චරක් අපි ලියනවද කියලා. පැහැදිලිද? ඒතර ලකුණු දෙකයි කියලා කියන්නේ ලොකු විස්තර කිරීමක් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතේ ඊළඟට මම තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ කොටස් තියෙනවා පහක්. සංනිවේදනය යන කුමක්ද? දත්ත හෝ තොරතුරු එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට පිළිගැන්වීම අපි කියනවා පුතේ සංනිවේදනය කියලා. දත්ත සංනිවේදනයේදී නවතම ප්‍රවේදයක් වේ කෙටියෙන් පැහැදිලි කරන්න. දත්ත සංනිවේදනය කියලා කියන්නේ පුතේ සකස් නොකළ තොරතුරු. නැත්තම් යම් පුජ්‍යලයකට තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික දත්තයන් ඉදිරිපත් කිරීමට කියනවා පුතේ අපි දත්ත සංනිවේදනය කියලා. ඒතර මේක වර්තමානයේ ජනප්‍රිය වෙන්න හේතුව තමයි පුජ්‍යලයක් පුතේ තීරණ ගන්න ආකාරයට නෙමෙයි තවත් පුජ්‍යලයක් තීරණ ගන්න. ඒතර අපි දත්ත සංනිවේදනය කිරීම තුළින් ඒ පුජ්‍යලයට හැකියාවක් තියෙනවා. එයාගේ තීරණ ගැනීම අවශ්‍යතාවයන් අනුව ඒවා තොරතුරු බවට පරිවර්තනය කරගන්න. නැත්නම් එයාට දත්ත ටික අවශ්‍ය කරන විදිහට තමන්ගේ තීරණ ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වෙනකොට දත්ත සංනිවේදනය තාමත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒතර ඕක තමයි ඔයාලගේ උත්තරේ විදිහට ගොඩනගලා තියෙන්නත් ඕන. ඊළඟ ඒකීය බැංකුකරණය ස්වයංක්‍රීය ටේලර් කාඩ්පත් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර කාඩ්පත හා සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න. පුතේ ඒකීය බැංකු ක්‍රමය කියලා කියන්නේ හිතන්නකෝ දැන් අපි හිතමුකෝ ලංකාවේ අපි ගමුකෝ BOC බැංකුව කියලා. තේරෙනවද? අපි එකක් ගමුකෝ BOC. හැබැයි රාජ්‍ය බැංකුව ගන්නවා කියන එක අවුලක්. අපි ඒ නිසා පෞද්ගලික බැංකුව. මොකද රාජ්‍ය බැංකුව වල සර්විස් එක මම දන්නේ මට නම් හරිම තෘප්තිමත්. ඒ නිසා පුතේ මම ලිව්වේ නැහැ. ලංකාවේ රාජ්‍ය බැංකුව වල සේවය සමහර අවස්ථාවලදී මම දන්නේ බණ්ඩාරගම විතරක් දෙක බුදු කියලා බණ්ඩාරගමයි මොරොන්තුඩුවේ ගත්තොත් එහෙම ඒ තියෙන බැංකු වලින් රාජ්‍ය බැංකුව ඇත්තටම කියනවා නම් ගුණාත්මක භාවයේ බිඳුව. හරි පාරිභෝගිකයෙකුට අපි බැංකුවේ පාරිභෝගිකයෝනේ අපේ මුදල් තමයි අපි දැන්පත් කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන විදිහට තමයි ගනුදෙනු සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි ඉතින් එහෙම කරන්න අවස්ථාවක් නැහැ මේ බැංකුව වල. ඒගොල්ලෝ කියන විදිහට තමයි අපි ගනුදෙනු කරන්න ඕන. ඒතර ඉතින් අපේ ගනුදෙනුව අපිට ඕන වෙලාවට කරගන්න බෑ. ඒගොල්ලන්ට ඕන වෙලාවට තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඉතින් ප්‍රායෝගිකව ව්‍යාපාරයක් කරගෙන යන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි පෞද්ගලික බැංකුව ඉතාමත් හොඳයි. මට නම් හම්බෙච්ච බැංකුව වලින් පෞද්ගලික බැංකුව මම ඒක ගනුදෙනු කරන එක බැංකුවක් මේක. මේ බැංකුවත් හොඳයි. දැන් තව බැංකු තියෙනවා. හරිද? මම ඉස්සෙල්ලා ඉතින් මමත් හිතන් හිටියේ ඇත්තටම කියනවා නම් පෞද්ගලික බැංකුව වල සල්ලි දාන්නේ නැහැ කියලා. මොකද අවදානම වැඩි. ඇත්තටම අවදානමක් තියෙනවා දැන්ට. රාජ්‍ය බැංකුව වල රාජ්‍ය පූර්ණ විශ්වාසය තියෙන නිසා. අවදානම අඩුයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සර්විස් එකේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඉතින් මේකට යන්න. දැන් මම මේකේ කතාව කියන්නම් පුතේ. ඒකීය බැංකු ක්‍රමය කියලා කියන්නේ හරිද මට ලස්සනට චිත්‍ර අදින්න බෑ. තේරුණා? මේ තියෙන අපේ ලංකාව. තේරුණාද? පුත් ලස්සන චිත්‍ර අදින්න බෑ නේද? අය යන්නේ මේ කියන්නේ ලංකාව වගේ. ඔබ විදියට try කියලා කියන්නේ. හරි. එතකොට මේ ලංකාවේ විවිධ තැන්වල තියෙනවනේ පුතේ HNB බැංකුව. තේරුණාද? මේ HNB බැංකුව විවිධ තැන්වල තියෙනවා. එතකොට මේ හිතන්නකෝ
මගේ බැංකුව තියෙන්නේ බණ්ඩාරගම. බණ්ඩාරගම බැංකුවේ ගිණුමක් තියන් ඉන්න මට බැංකුවේ ලබා දෙන කාඩ් පත පාවිච්චි කරලා ලංකාවේ ඕනම HNB එකේ තියෙන ATM එකකින් ඕනම ගනුදෙනුව සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඔකට තමයි පුතේ අපි කියන්නේ ඒකීය බැංකු ක්‍රමය. ඒ කියන්නේ යම් බැංකුවක පවතින ශාඛාවන් සියල්ල එක් තනි බැංකුවක් ලෙස කටයුතු කරනවා නම් අපි කියන එකට ඒකීය බැංකු ක්‍රමය කියනවා. ඒතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියන්නේ පුතේ ඔයගොල්ලෝ දැකලා ඇති. ওই බැංකුව හැම එකේම ATM මැෂින් එක කියලා තියෙන එකක්. තේරුණාද? ගනුදෙනුකරුවන්ට කාඩ් පතක් ලබා දීලා දිනවා. ඒ කාඩ් පත හරහා Tamanට අවශ්‍ය කරන ගනුදෙනුව Tamanට කැමති ආකාරයට සිදු කරන්න ඒ කාඩ් පත පාවිච්චි කරලා පුළුවන්. ඒක තමයි පුතේ අපි කියන්නේ ඒ යන්ත්‍රයට තමයි අපි කියන්නේ ATM මැෂින් එක නැත්නම් ATM යන්ත්‍රය කියන්නේ. ඒතර ATM කාඩ් පත කියන්නේ අර ලබා දීලා තියෙන කාඩ් පත. ඒතර ওই කාඩ් එකේ කාඩ් පත අංකයක් තියෙනවා දිගට ලියලා මෙන්න මෙහෙම. ඉලක්කම් මම මතකයේ 12 දුවෙත් තියෙනවා. හරිද? ඒතර ඔය ඉලක්කම් 12කින් යුත් අංකයත් එක්ක බැංකුවේ නම සඳහන් කරලා ගනුදෙනුකරුගේ නම සඳහන් කරලා කල්ලිකුත් වෙන දිනේ සඳහන් කරලා ඔයගේ විස්තරාත්මකව ඒ කාඩ් පත ඔයාලට ලබා දෙනවා. ඒකට තමයි අපි කියන්නේ පුතේ ATM කාඩ් පත කියන්නේ. ඒතර මේ අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඔයා නිර්වචනය කරන්න ඕනේ ඒකීය බැංකු ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? ඒකීය බැංකු ක්‍රමය කියලා කියන්නේ පුතේ යම් බැංකුවක් එම බැංකුව සතු සියලු ශාඛාවන් මගින් එම බැංකුවේ ගනුදෙනුකරුවන් හට සේවා අවස්ථා හිමි කර දීමට අපි කියනවා ඒකීය බැංකු ක්‍රමය. ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත් යන්ත්‍රය කියලා කියන්නේ බැංකුව විසින් ගිණුම් හිමියන් හට ලබා දෙන ATM කාඩ් පත හරහා ඔවුන්ට අවශ්‍ය කරන ගනුදෙනු අවශ්‍ය කරන අවස්ථාවේදී අවශ්‍ය කරන ආකාරයට සිදු කිරීමට පහසුකම් සපයා ඇති යන්ත්‍රයකට කියනවා පුතේ නැත්නම් යන්ත්‍ර පද්ධතියකට කියනවා අපි ATM යන්ත්‍ර කියලා. ඒතර ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත කියන්නේ පුතේ ඉතිරි කිරීමේ ගිණුමක් හෝ ජංගම ගිණුමක් හෝ අනිකුත් ගිණුම් හිමියන් හට බැංකුව සිය ගිණුමේ පවතින මුදල් භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙමින් නිකුත් කර ඇති කාඩ් පතට අපි කියනවා පුතේ මොනවා කියලා? ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත කියලා. ඔක තමයි උත්තරේ බවට පත් වෙන්නේ. ඊළඟට කළමනාකරන ක්‍රියාවලිය තුළ පාලනය යන්නේ අදහස් වන්නේ කුමක්ද? සැලසුම්ගත කාර්යයන්ට අනුකූලව සත්‍ය කාර්යයන් සිදු වෙනවද යන්න සොයා බලා එසේ නොවේ නම් ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ග නැත්නම් ක්‍රියාමාර්ග ලබා ගැනීමට අපි කියන පුතේ පාලනය කියලා. ඒතර පාලන ක්‍රියාවලිය තුළ පුතේ ව්‍යාපාර ආයතනයේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද එයා තමයි අර ආයතනයේ අරමුණු වැරදි දිශාවකට යන්නේ. නැත්නම් ආයතනයේ අරමුණට අදාළ සම්පත් මෙහෙ වෙන්නේ නැත්නම් ඒ පාලන ක්‍රියාවලිය කරා තමයි පුතේ ඒවා නිවැරදි දිශාන්තියේදී නැවත යොමු කිරීමක් කරන්න නැත්නම් නිවැරදි පාලනයක් සිද්ධ කරන්න. අවසාන ප්‍රශ්නේ පුතේ කළමනාකරන කාර්යාල කළමනාකරුවේ කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර දක්වයි. ඒ කොටස් දෙක කෙටියෙන් පැහැදිලි කරන්න. එකක් තමයි පුතේ මෙහෙයුම් කටයුතු. අනිත් එක තමයි අනාගත කටයුතු. නැත්නම් සැලසුම්ගත කටයුතු. මෙහෙයුම් කටයුතු කියන්නේ පුතේ එදිනෙදා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම. අනාගත සැලසුම් කටයුතු කියලා කියන්නේ පුතේ නැත්නම් අනාගත කටයුතු කියලා කියන්නේ අනාගතයේදී ව්‍යාපාර ආයතනයේ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ කල්තියා තීරණය කිරීම. ඕක ටික තමයි උත්තර විදියට එන්නේ. ඒතර අපේ 6 වෙනි පේපර් එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් මේකේ PDF එක ඕන නම් කාට හරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉති පුතේ හරි දුවෙක් හරි මේ වීඩියෝ බලනවා නම් YouTube channel එකේ තියෙනවා description එක. ඒකේ තියෙනවා mobile number. ඒ වලට WhatsApp message එකක් දාන්න. මම ඔයාලට PDF එක දාන්නම්. ඉල්ලුවොත් දානවා. ඉල්ලුව නැතුවත් දාන්න විදිහක් නැහැ. එහෙනම් අද දවසට 6 වෙනි පේපර් එකක් මෙතනින් අවසන් කරනවා. තව ඉස්සරහට පේපර්ස් ගොඩක් තියෙනවා. ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවලුත් අහන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.